ආයිබෝවන් ළමයි. ආයිබෝවන් මැඩම්. ආයුබෝවන් මැඩම්. හරි. පුතේ අපි එදා ඊයේ පාඩමේ අභ්‍යාස කරන්න ඇති යාලා නේද? අමාරු ඒවා තිබුණාද? ඔව් ඉතින් මට එවන්නේ නෑනේ. ගෲප් එකට දාන්නකෝ අමාරු ගණන් ලියලා. මම උත්තර එව්වා නේද? හරි. අද මම ඔයාලට 20 වෙනි පාඩම ප්‍රස්තාර පාඩම කරන්නම්. හරි? පටන් ගමු ප්‍රස්තාර කියන පාඩම. ඔයාලට මම පයිතගොරස් ක්‍රමයේ නේද? එදා ඒක ටිකක් දැම්ම වෙන්න ඕන. හරි. අද ප්‍රස්තාර කියලා ලියා ගන්න. විස්ස පාඩම. මේක වැදගත් පාඩමක් පුතේ. සාමාන්‍ය පරීක්ෂාවේදී ප්‍රස්තාර ගානක් වෙනවනේ හදන්න. ඒක මූලික දැනුම මේ ලබා ගන්න ඕන. ඒක මේ ප්‍රස්තාර ගාන අත්තරින්දක් බැරි ගානක්. හදන්න ලේසිම ගානක් තමයි ප්‍රස්තාර. ඒක අපි බලමු 9 පන්තියේදී කොහොමද මේ ප්‍රස්තාර ගාන ආරම්භය කොහොමද අපි කරගන්නේ කියලා. ඒ යටතේ ප්‍රස්තාරය යටතේ අපි කතා කරනවා ශ්‍රිත කියලා. ශ්‍රිතේක ප්‍රස්තාරය කියලා තමයි කියන්නේ. ශ්‍රිතය සමීකරණය. ඒක ලියා ගන්න ශ්‍රිත. එතකොට මෙන්න මේ ශ්‍රිත යටතේ සමීකරණ කිහිපයකට අදාළව ප්‍රස්තාර අඳිනවා. 9 දී අඳිනවා එක ආකාරයක්, 10 දී 11 දී ඔහොම ටිකින් ටික වැඩි වෙන්න ගැඹුරු වෙන ආකාරයට තමයි මේ ප්‍රස්තාර අඳින්නේ. එයාලට පළමුවෙන්ම තියෙනවා පුතේ y සමානයි mx කියන ශ්‍රිතය. y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය. එඳීම කියලා ලියා ගන්න. එන්න පළවෙනි තමයි y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය අඳින්නේ කොහොමද? ප්‍රස්තාරයක් අඳිනකොට අපිට ප්‍රස්තාර පොළ ඕන වෙනවා. දැනට අපි අඳිමු කොටුල් පොතේ ප්‍රස්තාර පොළේ විතර විභාගෙදී අඳින්නේ. 10 දී එහෙම ප්‍රස්තාර පොළ වල අඳිනවා. නමුත් ප්‍රස්තාර පොළයක් තියෙනවා නම් කමන්නේ නැත්නම් කොටුල් පොතේ අඳිමු. හරි. y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය. එතකොට මෙතන ප්‍රස්තාරයක් අඳිනකොට හැම වෙලේම අපිට khණ්ඩාංග තලයක් ඕන වෙනවා. නේද දෙපා මේක. මෙහෙම khණ්ඩාංග තලයක් ඇඳ ගන්න අවශ්‍ය වෙනවා. අහගන්න. එතකොට මේ khණ්ඩාංග තලයේ මේ සිරස් අක්ෂය අපි x කියලා නම් කරනවා. සිරස් අක්ෂය y කියලා නම් කරනවා. එතකොට ප්‍රස්තාරයක් අඳින්න අක්ෂ දෙකක් ඕන, x අක්ෂය සහ y අක්ෂය. ඊට පස්සේ මේ අක්ෂ දෙක කැපෙන තැන බිඳුව කියලා නම් කරලා මේවා සමානව බෙදා ගන්නවා. හරි? එතකොට මේ ප්‍රස්තාරයක් අඳිනකොට මෙන්න මේ එකක් තමයි y සමානයි mx කියන ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය. එතකොට මේ ශ්‍රිතයේ x තියෙනවා y තියෙනවා. x කියලා අකුරක් තියෙනවා y කියලා අකුරක් තියෙනවා. මේ x සහ y කියන්නේ විචල්‍යයන්. විචල්‍යයන් කියන්නේ වෙනස් වෙනවා. ඒතකොට ඒකනේ අපි x සහ y අක්ෂ දෙක ගන්නෙ වෙනස් වෙනවා. මේ m කියලා අගයක් තියෙනවා තව. මේකේ m කියන්නේ පුතේ අනුක්‍රමණය. m කියන්නේ අනුක්‍රමණය කියන්නේ. ඒක ලියා ගන්න. m කියන්නේ අනුක්‍රමණය. මේ අනුක්‍රමණය කියන්නේ බිඳුව වෙන්න බෑ අනුක්‍රමණය. වෙන ඕනම අගයක් වෙන්න පුළුවන්. ධන සංඛ්‍යාවක් හෝ ඍණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන් මෙන්න මේ අනුක්‍රමය. m වල දෙන අගය 1 වෙන්න පුළුවන් 2 3 5 ඍණ 2 ඒ වගේ එක එක අගයන් වෙන්න පුළුවන් m වලට. එන්න m වලට අපි කියනවා අනුක්‍රමණය කියලා. අනුක්‍රමණය කියන්නේ x වල සංගුණකය. y සමානයි mx කියලා ගත්තාම x ඉදිරියෙන් තියෙන අකුරනේ m කියන්නේ. ඒකට අපි කියනවා x සංගුණකය. x සංගුණකයෙන් දැක්වෙන්නේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය. x සංගුණකය තමයි m කියන්නේ. m කියන්නේ ප්‍රස්තාරයේ අනුක්‍රමණය. මතක තියාගන්න. එතකොට අපි බලමු මෙන්න මේ ආකාරයට තියෙන සමීකරණ මොනවද? සමීකරණ
ඔක්කොම අඳුනගන්න දෙපේ සමීකරණ. උදාහරණ මේ y සමානයි mx ආකාරයේ ඒවට උදාහරණ. එකක් තමයි y සමානයි 2a. y සමානයි 2. y සමානයි 3a. y සමානයි 3න් 1යි. භාගයෙන්වත් පුළුවන්. භාග සංඛ්‍යාවෙන්වත් පුළුවන්. එතන මේ මේ ඔක්කොම මේ y සමානයි mx ආකාරයේ ඒවනේ මේ හැඩේ. මේකට අනුව y සමානයි 2යි x එකේ m සමානයි කීයද? m වලට එන්නේ x වල සංගුණ කියන m කියන්නේ m වලගේ 2යි. මේකේ m වලගේ කීයද? m සමානයි x මුලින් තියෙන ඉලක්කම 3යි. මේකේ m වලගේ 3ෙන් මේ හැඩේව මේව y සමානයි mx ආකාරය. මේ බලන්න y සමානයි mx. m වෙනකොට ඉලක්කමක් දීලා තියෙනවා. ඒතර y m කියන්නේ මේකේ 2යි. ඒකට y සමානයි mx ආකාරයේ සමීකරණයක් තමයි මේ. මේකත් එහෙමයි. මේකත් එහෙමයි. m වලගේ වෙනස් වෙනවා. එතකොට අපි ඊළඟට මෙන්න මේ උදාහරණ ගන්න. තව පුළුවන් මේ ධනනේ මම ඔක්කොම ලිව්වේ ධන සම්භය. m වලගේ ධන 2යි මේක. මේකේ ධන 3යි. මේකේ ධන 3ෙන් එක. අපිට පුළුවන් මේවත් ලියන්න y සමානයි ඍණ 2යි. y සමානයි ඍණ භාගයයි. y සමානයි ඍණ 3යි. කොහොමද පුළුවන්? ඒ වගේම m වලගේ බලමු. මේ සමීකරණයේ m වල දැරිලා තියෙන්නේ y සමානයි ඍණ 2. මේකේ y වලට m වල දැරිලා තියෙන්නේ m සමානයි ඍණ 2න් එකනේ. ඍණ 2න් ඍණ වෙලා තියෙන m වලගේ. මේකේදී m වලගේ ඍණ 3. එහෙනම් මේ පළවෙනි සමීකරණ තුලේ m කිව්වේ අනුක්‍රමණය ධන වෙලා තියෙනවා. පළවෙනි සමීකරණ තුනේම අනුක්‍රමණයට ධන ආගයක් ඇවිල්ලා. ඊළඟ සමීකරණවල අනුක්‍රමණයට ඍණ ආගය. එතකොට මේ අනුක්‍රමණයට ලැබෙන ධන ආගය සහ ඍණ ආගය අනුව ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වෙනවා. ප්‍රස්ථාරය ගමන් කරන ආකාරය වෙනස් වෙනවා. නැත්නම් ප්‍රස්ථාරය යනකොටම අපි මේ ප්‍රස්ථාරයේ කෝණය සම්බන්ධව කතා කරනවා. කෝණයක් සම්බන්ධව අපි මේ කෝණයෙන් මොකක්ද මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණ ආගයක්ද ධන ආගයක්ද කියලා පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. හරි පුතේ එහෙනම් ඔයාලා මේ උදාහරණ ටික ලියාගන්න. y සමානයි mx ආකාරයේ සිත තමයි මේ 6ම. y සමානයි mx ආකාරයේ සිත. ඒ වගේම 3ක් අනුක්‍රමණය ධන ඒවා 3ක් අනුක්‍රමණය ඍණ. ලියන්න. හරි පුතේ දැන් අපි ශ්‍රිතයක් y සමානයි mx ආකාරයේ ශ්‍රිතයක් අඳින්න යනවා. ශ්‍රිතේ ප්‍රස්ථාරය අඳින්න යනවා. එතකොට අපි මේ තුනෙන් මෙහායි මොනක් අරගෙන අඳින්න පුළුවන්. මෙහායි කරන්නේ තව ඕන තරම් තියෙනවා. එහෙනම් අපි බලමු මෙහෙම තියාගමු ගානක් ප්‍රස්ථාරයක් අඳින්න දෙන්නේ මේ විදියට. මෙහෙම ලියාගන්න. y සමානයි 3x ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා y සමානයි 3x ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා x අගයන් ඍණ 2 ශ්‍රිත ධන 2 ඍණ 2 ශ්‍රිත ධන 2 දක්වා අගය වගුවක් මොකද්ද මැඩම් ශ්‍රිතයේ ප්‍රස්ථාර සඳහා y සමානයි ඇඳීම සඳහා ශ්‍රිතයේ ප්‍රස්ථාරය සඳහා x අගයන් ඍණ 2 සිට ධන 2 දක්වා
අගය වගුවක් පිළියෙල කරමු. කරන්න පිළියෙල කරන්න. මම ගානක් දෙනවා. අපේ ප්‍රස්තාවය තමයි y සමානයි 3x. මොන පිටේ? මේකේ ප්‍රස්තාවය අරින්ද x වලට ගන්න කියනවා පුතේ අගයන් ඍණ දෙකේ ඉඳලා ධන දෙක. එතකොට අපි මෙන්න මේ විදිහට වගුවක් සකස් කරගන්නවා. x කියලා තීරුවක් ගන්නවා. x වල අපි ලියා ගන්නවා මේ විදිහට. x කියලා ගත්තා. ඊළඟට 3x කියන එක ලියනවා මෙතන. සමීකරණය. x ලියුවා 3x ලියුවා. ඊළඟට y කන්දාංකය ලියුවා. ඊළඟට මෙතන ලියනවා පටිපාටිගත යුගල. පටිපාටිගත යුගල. පටිපාටිගත යුගල. ඒවට කියන්නේ xy කියන එක. xy කන්දාංකය. x තීරුවේ ලියා ගන්නවා ඍණ දෙකේ ඉඳලා ධන දෙක දක්වාන x වලට ගන්න කියන්නේ x අගයන් ඍණ දෙක සිට ධන දෙක දක්වා. x වලට ගත්තා ඍණ දෙකේ ඉඳලා ධන දෙකක සංඛ්‍යා රේඛාවක තියෙන්නේ කොහොමද? සංඛ්‍යා රේඛාවක ඍණ දෙකේ ඉඳලා ධන දෙකට. ඍණ දෙක, ඍණ 1, බිංදුව 1, 2, 3 යන සංඛ්‍යා රේඛාවක් නේද? ඍණ දෙකේ ඉඳලා ධන දෙකට කියන්නේ මේ අගයන්. ඍණ දෙක, ඍණ 1, බිංදුව 1, 2. එහෙනම් අපි ඒව ලකුණු කරනවා. ඍණ දෙක, ඍණ 1, බිංදුව 1, 2. වගු. සූත්‍රය තමයි y සමානයි 3x. ඒ අනුව ලියුවා x වලට ගන්න කියපු අගයන් දීලා තියෙනවා ඍණ දෙකේ ඉඳලා ධන දෙක දක්වා. එහෙනම් x කියලා දැම්මා. ඒකට ගන්න ඕන අගයන් ඍණ දෙකේ ඉඳලා ධන දෙකට දීපු සීමාව ලියුවා. ඊට පස්සේ x ගන්නවා නම් 3x හොයන්න ඕන. 3x සමාන වෙන්නේ y තනේ. y කණ්ඩාංකය ඕන. ඊට පස්සේ පටිපාටිගත යුගල කියලා ලියුවා. හරි පුතේ. දැන් බලමු අපි මේ වගු පුරවන්න. මේක ලියා ගන්න හැමෝම මාත් එක්කම පුරවමු මේක. x වලගේ ඍණ 2යි 3x කීයද කියලා අහන්නේ. मैडम बोर्ड को पेन දෙන්නේ දැන් පේන්නේ පැහැදිලි නෑ मैडम පැහැදිලි නෑ ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 मैडम पेन පේන්නේ නෑ मैडम අයියෝ ඉතින් පේන්නේ නැත්තේ අයියෝ දැන් පේනවද නෑ मैडम පොඩ්ඩක්වත් පේන්නේ නැද්ද පැහැදිලි නෑ मैडम බෝඩ් එක සිග්නල් මදි ඔයාලට නේ හරි මෙතන බලන්න මේ පේනවද x කියලා තීරුවක් තියෙනවා 3x තීරුවක් තියෙනවා y කියලා තියෙනවා පටිපාටිගත යුගල ඒ හතර පැහැදිලිද තීරු හතර ඇහෙනවද සමිලි ඇහෙනවා मैडम තීරු හතර පැහැදිලි නේද දැන් ඔව් x තීරුවේ තියෙනවා දැන් පැහැදිලි x තීරුවේ තියෙනවා ඍණ 2 ඍණ 1 පහළට ලියලා බිංදුව 1 2 දැන් අපිට 3x හොයන්න ඕන 3x හොයන්න x වලට මේ වගේ ආදේශ කරනවා x කියන්නේ ඍණ 2 වෙනකොට 3x 3x කියන්නේ 3 ගුණ කිරීම ඍණ 2 ආදේශ කරනවා x වලට ඍණ 2 දැම්මා 3x කියන්නේ 3 ගුණ කිරීම x කියන එකනේ 3 ගුණ කිරීම ඍණ 2 පැහැදිලිද මේක තේරුණාද ළමයි ඔව් मैडम එහෙනම් 3 වරක් ඍණ 2 කීයද ඍණ
6යි y වලට 6යි. යම ඍණ 6. තුන් වරක් ඍණ 2 ඍණ 6. ඒ වගේ අනිත් ඒවා ආයත කරමු. x කියන්නේ ඍණ 1 වෙන විට 3 ගුණ කිරීම ඍණ 1. 1. තුන් වරක් ඍණ 1 ඍණ 3යි. 3යි. 3 ගුණ කිරීම x වලට බිංදුව ලියන්න. කීයද? ඍණ 3. තුන් වරක් බිංදුව බිංදුව. ඊළඟට තුන් වරක් 1 නේ? ධන 1. ධන 1. කීයද? 3යි. 3යි. ඊළඟට තුන් වරක් 2. ධන 2. ධන 2. කීයද? 6යි. 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 ඔය විදිහට එන්නේ. හරි. පිරිමි ළමයි කවුද ඉන්නේ? පිරිමි ළමයි කවුරුත් නෑ මැඩම්. කවුරුත් නැද්ද? කවුරුත් නෑ මැඩම්. අත ළමයි ටිකයි නේද ඉන්නේ? මොකද? හරි. දැන් xy කණ්ඩාංගය හොයමු. xy පටිපාටික යුගල ලියන්න ඕන. x වල අගයයි ඊට අදාළ y වල අගයයි. දැන් ප්‍රස්තාරේ ලකුණු කරන්න ඕනේ ඉන්න අපිට xy එක හොයාගන්න. x කියන්නේ ඍණ 2 වෙනකොට y කීයද? ඍණ 6යි. එතකොට මෙතන ලියමු xy පටිපාටික ගත යුගල ඍණ 2ේදී ඍණ 6යි. තරංග ඇතුලේදී. ඍණ x ඍණ 1 වෙනකොට y ඍණ 3යි. 3 ඍණ 1යි ඍණ 3. x බිංදුව වෙනකොට x බිංදුව වෙනකොට y බිංදුවයි. 1යි 3 ධන 1යි ධන 3. මම ලියා ගන්න ධන 1යි ධන 3. ඊළඟට ධන 2යි ධන 6යි. පටිපාටික යුගල ලියා ගන්න. දැන් පුතේ අපි ප්‍රස්තාරය අඳින්න යන්නේ. ප්‍රස්තාරය අඳින්න යන්නේ. එහෙනම් මේක ලියාගත්තනේ මම. දැන් අපි අක්ෂර දෙක ලකුණු කරගන්න ඕන. අපි බලමු අක්ෂර කොහොමද අපි ලකුණු කරගන්නේ. නැත්ත ගමන් පොලේ දෙකට බෙදලා අඳින්නේ නැහැ. x අක්ෂයේ ධන දෙකේ ඉඳන් ඍණ දෙකට නේද? ඉඳගත්තා අපි. දැන් කොටු පොතේ කොටු දෙකෙන් දෙකට ගත්තට කමක් නැහැ. ඉහළට ඕන ධන 6ක් ඕනනේ. වැඩිම බලන්න y කණ්ඩාංගේ 6 නේද? y වල අගේ තියෙන්නේ ඒ බලන්න. ධන 6ක් නේ තියෙන්නේ. ඍණ 6ක් තියෙනවනේ. හරි. y කියපු තීරුවේ බලන්න ඍණ 6 තියෙනවා පහළින්ම ධන 6යි. එහෙනම් y අක්ෂයේ වී දෙන්නේ ඍණ 6 ඉඳලා ධන 6. එහෙනම් මේ x අක්ෂයේ මෙතන කැටුණු ධන බිංදුවයි උඩට 6ක් නේ 7ක් විතර ලකුණු කරනවා. y අක්ෂය x. කොටු හරි කොටු දෙක හරි ගමු. කොටු දෙක ගත්තොත් x අක්ෂයට කොටු දෙකම ගමු නේද පුතේ? එතන 1 2 3 4 5. මේ පැත්තට සමානව බෙදා ගන්න ඕනේ. මේ පැත්තට කොටු දෙකක් ගියා නම් මේ පැත්තට කොටු දෙකක් ගිහින් එක ලියන්න. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 5. y අක්ෂයේ දෙකෙන් දෙක ලකුණු කරන්න බලන්න. 1 ඉහළට ධන 2 3 4 5 6 7 8 ලකුණු කරගන්න. 6ක් ඕනනේ. ඒ වගේම පහළට සමානව ගන්න කොටු දෙකක් ගත්තා නම් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ ලකුණ ඉදිරියෙන් ලියන්න. ඍණ 7. හරියට අක්ෂයේ කොටු බෙදා ගන්න ඕන මේ බිංදුව මූල ලක්ෂය කැපෙන තැන ඉඳලා හරියට හතර පැත්තටම බෙදා ගන්න හරියට. වරද්දක් නැහැ. මේ පැත්තට එක අගයකුත් ඒකේ අනිත් පැත්තට අනිත් අගයකුත් ගන්නෙ නැහැ. අස්සෙන් ප්‍රස්තාරය අඳින්න බලන්න.
අපි තාම වගයන් ඍණ 2යි ඍණ 6 ඍණ 1යි ඍණ 3 බිඳුවයි බිඳුව යි ධන 3 2යි මේක ඉගෙන ආවේ පටිපාටිගත යුගල xy වලට ආවේ පටිපාටිගත යුගලට ආවේ අන්න මේක. දැන් මේ පටිපාටිගත යුගල තීරුව බලලා නැත්නම් මේකේ ලකුණු කරන්න. මේ මුලින් දැක්වෙන්නේ පුතේ පටිපාටිගත යුගලවල x කණ්ඩාංකය. x අක්ෂය අගයන් මේ තියෙන්නේ. පසුව දැක්වෙන්නේ y කණ්ඩාංකය. මේ y වල y අක්ෂය අගයන්. y අක්ෂය. දැන් අපි ලක්ෂයක් ලකුණු කරනකොට ඉස්සෙල්ලාම පටන් ගන්නෙ මේවට අපි කියන ලක්ෂවල කණ්ඩාංක මේ කියන්නේ. ඉස්සෙල්ලාම ලකුණු කරන්නේ x වල අගය තමයි ඉස්සෙල්ලා හොයන්නේ. ඒකට අදාළ y වල අගය ඊට පස්සේ හොයන්නේ. එහෙනම් බලන්න x ඍණ 2 වෙනකොට y ඍණ 6යි. ඒතකොට ඍණ 2යි ඍණ 6 කියන තැන. දැන් බලා ගන්න ඍණ 2. මේ තියෙනවා x වල ඍණ 2. ඍණ 2 හරහා යන්නේ රේඛාව මේ අතට යන්නේ. මෙහෙම යනවා. x වල ඍණ 2 හරහා අඳින්න එපා. මෙහෙම යනවා x වල ඍණ 2 හරහා රේඛාව ඔහොම යනවා. ඔහොම යනකොට මේ රේඛාවට y වලින් හම්බෙනවා ඍණ 6ක් නේ. මේ රේඛාව මෙහෙම පහළට යනකොට y වලින් ඍණ 6ක් හම්බෙනවනේ. මේ ඍණ 6 y වල රේඛා මේ අතට යනවා. එතකොට මේ පැත්තෙන් ඍණ 2 එනවා මේ පැත්තෙන් ඍණ 6 කැපෙන තැන මුල්ල හොයාගන්න. මේ ඉරි අඳින්න එපා. ඔයාලට කොටු රූල් වලනේ ඇදලා තියෙන්නේ. හරියට රූල් වල මේ ඉලක්කම් ලියන්න කොටු රූලේ කොටුව මැද ලියන්න එපා. අන්තම ඍණ 2යි ඍණ 6 කියන තැන කොටු මුල්ල අහු වෙන තැනක් අතරින්. ඊළඟ ඍණ 1ේදී ඍණ 3. x වල ඍණ 1ේදී ඍණ 3. x වල ඍණ 1ේදී y වල ඍණ 3. මේ ඍණ 1 හරහා x වල යන්නේ මේ සිර මේ y අක්ෂයට සමාන්තරව යන්නේ උඩ රේඛාව. මේ පැත්තෙන් ඍණ 3 හරහා යනවා රේඛාව. මේ දෙක මුණ ගැහෙන තැන. මේ ලකුණු කරේ ඍණ 1ේදී ඍණ 3යි. ඒ වගේ ලකුණු කරන්න. බිඳුවේදී බිඳුව x බිඳුවයි y බිඳුවයි. ඒ කියන්නේ මේ කැපෙන තැන. අක්ෂ දෙක කැපෙන තැන. මූල ලක්ෂය කියනවා ඒකට. මූල ලක්ෂය. ඊළඟ x එකක් වෙනකොට y ධන 3යි. දැන් ඉහළට යනවා මේ x වල 1ේදී y ධන 3යි. ධන 3යි. x දෙකක් වෙනකොට y 6යි. මේ අක්ෂ දෙකේ දැන් ලකුණු කරන්න පුළුවන් මෙන්න මේවා. ඍණ 2යි අපි කණ්ඩාංක ලියාගත්තට පටිපාටිගත යුගල ඍණ 2යි ඍණ 6 ඍණ 1යි ඍණ 3 පටිපාටිගත යුගල බිඳුවයි බිඳුව 1යි 3 2යි 6 මේක ලකුණු කරන්නේ නේද පුතේ? දැන් මේක ලකුණු කරමු. මේක ලියාගත්තා. දැන් කතර ලකුණු කරන්න ඍණ 2ේදී ඍණ 6 x වල ඍණ 2 හරහා යනකොට y වල ඍණ 6යි. මේ පහළ ලකුණු කරා. x වල ඍණ 1 රේඛාව මෙහෙම යන්නේ. මේ පැත්තේ y වල ඍණ 3 රේඛාව මෙහෙම එනවා. ඒ දෙන්න මුණ ගැහෙන තැන තමයි ඍණ 1යි ඍණ 3. ඊළඟ බිඳුවයි බිඳුව කියන්නේ අක්ෂ දෙක කැපෙන තැන. ඊළඟ x වල 1ේදී y වල ධන 3යි. එක හරහා යන රේඛාව මෙහෙම යනවා මෙන් 3 හරහා. මේ දෙක කැපෙන. x වල 2ේදී y ධන 6යි. දෙක මෙහෙම යනවා මෙන් 6 එනවා. මොලද? දැන් මේ කතර රූල තියලා යා කරන්න. නිකන් යා කරන්නේ රූල තියලා යා කරන්න බලන්න. රූල තියලා යා කරන්න. ඔයාලට ලැබෙයි සරල රේඛාවක් ලැබෙයි. සරල රේඛාවක් ලැබෙයි. නේද? යා කරාද සමගි? ඔව් මැඩම්. සරල රේඛාවක් ආවනේ. සරල රේඛාවක්. දැන් මේ ආපු සරල රේඛාවේ මෙන්න මේ x අක්ෂය තියෙනව නේද? x අක්ෂයයි මේ රේඛාවේ නම තමයි y සමානයි 3x කියන සිතේ ප්‍රස්ථාරය තමයි ඔය ඇන්නේ. අපි ගත්තේ y සමානයි 3x සිතේ ප්‍රස්ථාරයනේ.
ඔන්න ඒක ඇන්දේ. ඒකට ඒ සමීකරණය මේ රේඛාව දිගේ ලිව්වා y සමානයි 3යි. ඊට පස්සේ අපි මෙන්න මේ රේඛාවයි x අක්ෂයයි කියලා තියෙනවානේ. x අක්ෂය තියෙනවා රේඛාව තියෙනවා. මේ x අක්ෂයයි රේඛාවයි අතර කෝණයක් තියෙනවා පැහැදිලිද? x අක්ෂයයි ඇඳපු රේඛාව නැත්නම් ප්‍රස්ථාරයයි අතර කෝණයක් තියෙනවා. මේ කෝණය මොන කෝණයක් වගේද ඔයාලට පේන්නේ? ලකුණු කරගන්න මේ කෝණය x අක්ෂයයි ඇඳපු රේඛාවයි අතර කෝණය. මේ තියෙන කෝණය මේ කෝණය මොන කෝණයක් විදිහට පේනවද? පරාවර්තක. මේ කෝණය මේ ලකුණු කරලා තියෙන කෝණය. සුළු කෝණය. සුළු කෝණයක්. බොහොම හොඳයි. සුළු කෝණයක්. සුළු කෝණයක්. එහෙනම් මෙන්න මේ කෝණය නම් කරගන්න සුළු කෝණයක්. සුළු කෝණය. එහෙනම් අපි මේ ඇඳ ප්‍රස්ථාර පුතේ y සමානයි 3x නේ. මේකේ m වලාගේ ආවේ කීයද? ධන 3නේ. m සමානයි 3. ධන 3නේ. එහෙනම් මේ අනුක්‍රමණයේ ධන වන රේඛාවල නැත්නම් අනුක්‍රමණයේ ධන වන ත්‍රිතවල ප්‍රස්ථාරයේ හැම වෙලේම x අක්ෂයේ එක්ක හදන්නේ සුළු කෝණ. සුළු කෝණ හදන්නේ. මේ සුළු කෝණ හදනවා නම් x අක්ෂයේ එක්ක යම්කිසි රේඛාවක් ඒ රේඛාවේ ත්‍රිතයේ අනුක්‍රමණයේ ධනයි. පැහැදිලිද? අනුක්‍රමණයේ ධන නම් x අක්ෂය සමග සාධන කෝණය සුළු කෝණයක් වේ. එහෙනම් ඕකෙම අනිත් පැත්ත කොහොම වෙන්න ඕනද? x අක්ෂය සමග මහා කෝණයක් හදනවා නම් x අක්ෂය සමග මහා කෝණයක් හදනවා නම් මොකද්ද වෙන්න පුළුවන් මේ ත්‍රිතේ අනුක්‍රමණය? ත්‍රිතේ අනුක්‍රමණය ඍණ වේ. එතකොට මහා කෝණයක් හදන්නේ. ඔව් මොකද්ද? ශිතේ අක්ෂය ඍණ වේ. අනුක්‍රමණය ඍණ වෙනවා. මහා කෝණයක් හදනකොට අනුක්‍රමණය. එතකොට අපිට ප්‍රස්ථාරය දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. හරි මේකේ ලක්ෂණ. ඊට පස්සේ ලියා ගන්න පහරින් මෙහෙම ලියා ගන්න. ප්‍රස්ථාරයේ ලක්ෂණ. නැතිනම් ලියා ගන්න ප්‍රස්ථාරයේ ලක්ෂණ. එක නැත්නම් තරුවක් දාන්න. තරුවක් දාලා ලියා ගන්න. මේ ප්‍රස්ථාරය මොකක්ද හැඩය? ප්‍රස්ථාරය සරල රේඛාවකි. ප්‍රස්ථාරය සරල රේඛාවකි. අපිට ලැබුණ ප්‍රස්ථාරය සරල රේඛාවක්. ඒකේ ලක්ෂණයක්. ඊළඟට තව එකක් මේ සරල රේඛාව මොකක් හරහා යනවද? ප්‍රස්ථාරයේ සරල බිඳුව හරහා. බොහොම හොඳයි. බිඳුව හරහා යනවානේ. මේ ලියන්න බිඳුව ලක්ෂය හරහා යයි. ලක්ෂය. වරහන් ඇතුලේ මූල ලක්ෂය කියලා ලියන්න. මූල ලක්ෂය කියනවා උකට. බිඳුව ලක්ෂය හරහා යයි. ඔන්න ලක්ෂණ. ප්‍රස්ථාරයේ සරල රේඛාවක් බිඳුව හරහා යනවා. තව මොනවද? කෝණය සුළු කෝණයක්. ඒක අපි විස්තර කරලා ලියමු. බොහොම හොඳයි. x අක්ෂය සමග මෙහෙමයි. ප්‍රස්ථාරය x අක්ෂය සමග වාමාවර්තව. වමට නේද මේක හදන්නේ. අපි ඔරලෝසුවේ කටු කරකිනවා කියන්නේ දක්ෂිණාවර්තවනේ. අපිට මතක් කරගන්න ඔරලෝසුවේ කටු කරකින්නේ දක්ෂිණාවර්තය. ඒතර x අක්ෂය නම් මෙහෙටමයි ඉන්නේ. එහෙනම් ඒක අපි වාමාවර්තවමයි ඉන්නේ නේ. එහෙනම් x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණයක් හදන ඒවට අපි කියනවා අනුක්‍රමණය ධන කියලා. එතකොට අපි තුන්වෙනි කරුණ ලියමු මේව. මේකේ ලක්ෂණයක් තමයි x අක්ෂයේ ධන දිශාව සමග
x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සුළු කෝණයක් සාදයි. වාමාවර්තව සුළු කෝණයක් සාදයි. ඔන්න ලක්ෂණ කීපයක් තියෙනවා. ඔය නෙවෙයි ලක්ෂණ කීපයක්. හරිද? අපි දැන් පොතේ දැන් ප්‍රස්තාර කීපයක් අඳින්න ඕනේ. හල ප්‍රස්තාර කීපයක් අඳින්න එයා ගන්න ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රස්තාර කීපයක් එකම කණ්ඩායම තලයේ අඳින්න යන්නේ. එයා ගන්න පහත එක් සිතේ අගය වගු පහත එක් සිතේ අගය වගු සම්පූර්ණ කර අදාළ ප්‍රස්තාර එකම කණ්ඩායම තලයක අඳින්න. එකම කණ්ඩායම තලයක අඳින්න. මොකද්ද මැඩම් පහත එක් ශ්‍රිතයේ වගු සම්පූර්ණ කර අදාළ ප්‍රස්තාර එකම කණ්ඩායම තලයක අඳින්න. අදගමු මම වගු කීපයක් දෙන්නම් ඒවා සම්පූර්ණ කරගන්න ඕනේ. ඍණ 2 බිංදුව ධන 2. y සමානයි 3x මේ වගු තුන අහගන්න y සමානයි x y සමානයි 3x y සමානයි 3n 1x ඒකට අදාළ වගු තුනක් දීලා තියෙනවා. get y දැන් පුතේ අපිට මේ y වල අගයන් හිස්තැනක් දීලා තියෙන්නේ මේ හිස්තැන. තුනේම හිස්තැන. ඒ වගුවේ හිස්තැන සම්පූර්ණ කර ප්‍රස්තාර අඳින්න කියන්නේ. හරි. අපි බලමු කොහොමද දැන් වගුවේ හිස්තැන සම්පූර්ණ කරන්නේ. දැන් අපිට පුළුවන් x වලට අගයන් දීලා තියෙනවානේ දැන් y සමානයි x කියන ශ්‍රිතයේ x වලට අගයන් දීලා තියෙනවා x ඍණ 2 y කීයද හොයන්න. x ලාගේ බිංදුව වෙනකොට y කීයද හොයන්න ඕනේ x ලාගේ 2 වෙනකොට y කීයද හොයන්න ඕනේ. දැන් ආදේශ කරමු බලන්න ඕන යටින් ලියමු. y සමානයි x නේ සිතේ මේකට අදාළ. එහෙනම් x වල ඍණ 2 දාන්න. එතකොට y සමානයි x කියන්නේ ඍණ 2යි. එතකොට y සමානයි ඍණ 2මයි නේද? y වලගේ නැත්නම් x වලගේ y වලට සමානයි. x වලට එන අගයමයි y වලට එන්නේ. y සමාන x කියන්නේ ඒකනේ. එහෙනම් y ඍණ 2. x වලට බිංදුව දැම්මොත් එහෙනම් y සමානයි x y සමානයි x වලට බිංදුව දැම්ම y සමානයි බිංදුව. මෙන්න මේකේ y සමානයි 2යි. x වලගයන් y වලගයන් සමාන හින්දා
හැම වෙලෙම මේකේ යන්නේ ඒකම එනවා. x වලට ආපු වගේමයි y වලට. ඇයි සිතේ y සමානයි x නේ. ඔන්න ඒ වගුව පිරෙව්වා. ඊළඟ වගුව පුරවමු බලන්න. දැන් මේකේ සමාන නෑ. y වලගේ සමාන වෙන්නේ x වගේ 3 ගුණයකට. y සමානයි 3යි x. x වගේ 3 ගුණයක් තමයි y වලගේ. එහෙනම් අපි සමීකරණ ලියලා ආදේශ කරමු y සමානයි 3යි x නේ සිතේ. x වලට ඍණ 1 දාන්න. y සමානයි 3යි x කියන්නේ ඍණ 1. කීයද? 3 වරක් ඍණ 1 කියන්නේ ඍණ 3යි. ඍණ 3යි. එහෙනම් y x වලගේ ඍණ 1ක් එනකොට ඒ වගේ 3 ගුණයක් y වලගේ ඍණ 3යි. බිංදුව දාලා ආදේශ කරමු බලන්න. y සමානයි 3යි x සිතය y සමානයි 3 ගුණ කිරීම x වලට ලියනවා බිංදුව. කීයද උත්තරේ? බිංදුව. 3 වරක් බිංදුව බිංදුව. බිංදුවයි. ඊළඟට ආදේශ කරමු y සමානයි 3යි x. කීයද x වලට ලියන්නේ? කීයද ආදේශ කරන්නේ x වලට? 1 ධන 1. 3 වරක් 1 3යි. ඒ වගුව හරි. ඊළඟට y සමානයි y සමානයි 3න් 1යි x වලට කීයද ලියන්නේ කියන්නේ? ඍණ 3 නේද? නේ x ඍණ 3 දී y යන්නේ. ආදේශ කරා x වල ඍණ 3. හැපෙනවා මේ. ඍණ 3 වරක් 1 කීයද? ඍණ 3යි. ඍණ 3යි. ඍණ 3 බෙදීම ධන 3. මේ බෙදීම 3ක් තියෙනවානේ. ඍණ 3 3ෙන් බෙදුවොත් ඍණ 1යි. එහෙනම් මෙතන ඉන්නේ ඍණ 1. ඍණ 3 3ෙන් බෙදුවොත් ඍණ 1යි. 3ට 3 ඒවා 1යිනේ. x වල බිංදුව දාන්න y සමානයි 3ෙන් 1 ගුණ කිරීම x කියන්නේ බිංදුව. ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ වුණොත් උත්තරේ කීයද? බිංදුවමයි. බිංදුවමයි. ඊළඟට y සමානයි 3ෙන් 1යි x වලට දාන්න ධන 3. 3ට 3 කැපෙනවා. නැත්නම් 3 වරක් 1 3යි. 3 බෙදීම 3 කියන්නේ ධන 1යි. අන්න වගු සම්පූර්ණ කරන්නේ ආදේශ කරලා ওই විදිහට. හිතෙන් හරි කමන්නේ පුළුවන් නම් වගු සම්පූර්ණ කරාට කමක් නැහැ. ආදේශ කරන්නේ ඒ විදිහට. දැන් අපි පුතේ ඔය තුනම එකම කණ්ඩායම වගු ටික හරිනේ. දැන් x වලගේ හරි y වලගේ හරි. දැන් පටිපාටිගත විවල ටික හරි. දැන් පටිපාටිගත විවල ඍණ 2යි ඍණ 2. බිංදුවයි බිංදුව 2යි 2. කොහොමද මේ අවුවට අනුව පටිපාටිගත. මේකට අනුව නම් ඍණ 1යි ඍණ 3 බිංදුව බිංදුව 1 3. ඍණ 3යි ඍණ 1 බිංදුව බිංදුව 3. කොහොම පටිපාටිගත විවල යටින් ලියුවත් කමන්නේ නැත්නම් වගු දිහා බලලා පුළුවන් අපිට ප්‍රස්තාවයක්. එහෙනම් අපි ඇඳගමු පහේ කණ්ඩායමතරයක් හතර පැත්තටම වීදෙන් අඳින්න ඉක්මනට. පහේ ඔක දෙක අරගත්තා නම් හොඳයි ඈ. පහේ කණ්ඩායමතරයක්. වගු පුරාම ගන්න. එනකන් කණ්ඩායමතරයක් පහ ලකුණු කරන්න. හරි ලකුණු කරගත්තද? ඒක ටික අහගත්තා ළඟින් ආයෙත්. කණ්ඩායමතරයක් පහේ හතර පැත්තටම අඳින්න. ලකුණු කරා. x y දෙක කැපෙන තැන බිංදුවයි
එක දෙක දෙක 1යි 2 5 මේ පැත්තට ඍණ 1 ඍණ 1 හරි උඩටත් ලකුණු කරගන්න 1 2 3 4 5 පැහැදිලිව y අක්ෂයේ ඉහළ පහළ බෙදා ගන්න නිවැරදිව. දැන් ගන්න පළවෙනි වගුව. මේ රේඛාව මේ ද්විතීය ප්‍රස්ථාර සිත තුනක් මේක. y සමානයි x, y සමානයි 3x, y සමානයි 3න් 1යි x. ඔන්න සිත තුන. y සමානයි 3න් 1යි x. හරි. දැන් ලකුණු කරමු පළවෙනි ද්විතීය ප්‍රස්ථාරය යන්නේ y සමානයි x ද්විතීය ප්‍රස්ථාරය. අන්න මේ පරිපාටිගත යුගල x ඍණ 2 y ඍණ 2 ඍණ 2 මේ x වල x අක්ෂයෙන් ගන්න ඍණ 2 යනවා y වල ඍණ 2යි නේ x වල ඍණ 2 යනවා මෙහෙම යනවා y වල ඍණ 2 මෙන්න එතන ඍණ 2යි ඍණ 2 වෙන ඊළඟට x බිඳුව වෙනකොට y බිඳුවයි බිඳුව x ධන දෙකක් වෙනකොට y ධන දෙකයි x වල ධන දෙක මෙහෙම යනවා y වලින් ධන දෙක මෙහෙම යනවා මෙයා මෙහෙම යනවා මෙයා මෙහෙම යනවා හරිද හරි දැන් ඒක ඉවරයක් කරමු දැන් රූල තියලා මේ කතිර දිගට යා කරන්න ඔය කතිර තුනේ නතර වෙන්න එපා රූල තියලා මේ කතිර පහු කරන්න යන්න දිගට අඳින්න ඈතට අඳින්න කණ්ඩායමතරේ පැතිරෙන්න අඳින්න හරි කතිර තුන දෙපැත්තටම යා වෙන්න රූල තියලා අඳින්න පුතේ ඒකේ සමීකරණය ලියන්න මේක මොකක්ද දෙන්නේ ත්‍රිතේ මොකද්ද y සමානයි x කියන ත්‍රිතේ ප්‍රස්ථාරය ඇඳි y සමානයි x කියන ත්‍රිතේ ප්‍රස්ථාරය එක හරි ඊළඟට ගන්න දෙවෙනි වගේ y සමානයි 3x කියන එක ඔයාලට ඕන නම් මේ පාට පෑම් පාවිච්චි කරාට කමක් නැහැ මෙතෙන්දී පැන්සලෙන් තමයි අඳින්න ඕන කමක් නැහැ ඉරා අඳින්න පාට පෑන තියෙනවා වෙන වෙන් වෙන්න y සමානයි 3x x ඍණ 1යි y ඍණ 3යි ඍණ 1 ඍණ 3 ඍණ 1 ඍණ 3 පහළට යන්නේ නේ ඍණ 1යි ඍණ 3 බිඳුවේ බිඳුව අතනමයි ධන 1යි 3 ධන 1 ධන 3 උඩට යන්නේ දැන් ඒකත් දිගට යා කරගන්න අර කතිර 3 මෙපැත්තට යන්නනේ. ඒක දිගේ ලියන්නේ ඒකේ සමීකරණය මොකද්ද? y සමානයි 3x කියන එක හොයන්නේ. yes y සමානයි 3x. ඊළඟට අඳින්න y සමානයි 3න් 1යි x. ඍණ 3යි ඍණ 1. ඍණ 3 මෙන් ඍණ 1 යට තියෙන්නේ. ඒක ඍණ 3යි ඍණ 1 කියන්නේ මෙහෙ. බිඳුවයි බිඳුව මෙතන එතනමයි ධන 3ේදී 1යි x වල ධන 3යි y වලින් 1 මෙහෙ යනවා මෙහෙන් 1 මෙහෙන් 3 එකක් ත්‍යාග කරන්න පුතේ කතිර 3 මේ ඒකේ සමීකරණය y සමානයි 3න් 1යි x දෙයක්. දැන් අපි ඇඳ එකම කණ්ඩාංග තලයේ ත්‍රිත තුනක් ඇඳ. දැන් අපි බලමු මේ ත්‍රිත තුනේ අනුක්‍රමණය නැත්නම් x අක්ෂය සමග සාධන කෝණය කොහොමද කියලා. x අක්ෂය සමග සාධන කෝණය.
මේ බලන්න y සමානයි 3n එකයි x කියන්නේ x අක්ෂයේ වාමාවර්තව හදන කෝණය වාමාවර්ත. මේ කෝණය මොන කෝණයක්ද? සුළු කෝණය. ඍජු කෝණයක්. ඍජු නෙවෙයි සුළු කෝණයක්. මේ x අක්ෂයත් එක්ක මේ පොඩි කෝණයක්. මේ අනිත් කෝණය. මේ කෝණය මේ ඒකත් මොකද්ද? ඒකත් සුළු. මේ අනිත් කෝණය. සුළු කෝණයක් නේ? තුනම සුළු කෝණ. සුළු කෝණින්ද මේ අනුක්‍රමණ මොකද උනේ? ධන 3යි. මෙතන x කියන්නේ අනුක්‍රමණය 1යි. 1යි x කියන්නේ. මෙතන 3n එකයි. අනුක්‍රමණයේ ධන නම් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව හදන්නේ සුළු කෝණ. ඔන්න එකක් පැහැදිලි අනුක්‍රමණයේ ධනවන රේඛා මෙන්න මේ විදිහට යන්නේ. මේ විදිහට. අපි මේ ඛණ්ඩාංග තලයේ කොටස් 4කට බෙදුවොත් මේ කොටස 1 මේ කොටස 2 දැන් ඛණ්ඩාංග තලයක් මෙහෙම ප්‍රදේශ 4කට බෙදෙනවානේ. මේ කෑල්ල එක කොටසක්. මේ කෑල්ල තව කොටසක්. කොහොම බෙදුවොත් එහෙනම් කොටස් 4ක් කියලා. එහෙනම් මේ 1යි 3යි හරහා මේ විදිහට යන්නේ මොනවද? අනුක්‍රමණයේ ධනවන රේඛා. අනුක්‍රමණයේ ධනවන රේඛා යන්නේ මේ අතට. මේක තමයි ඔය x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ සාධනය කියලා අපි ලියාගන්න මෙහෙම යටින්. මේක නැන්දනේ නේද? ඉහත ත්‍රිතයන්ගේ යනවද? ඉහත ත්‍රිතයන්ගේ ප්‍රස්ථාර x අක්ෂයේ ධන දිශාව සමග අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ සාධන බව පෙනේ. සුළු කෝණ සාධන බව පෙනේ. ඉතින් ගහන්න සුළු කෝණ. මොකද්ද මේ දැන් x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ සාදයි නැත්නම් සාධන බව පෙනේ. හරි පැහැදිලි නේද ඔයාලට? අපි බලමු දැන් ඊළඟට බලමු අනුක්‍රමණයේ ඍණ වෙනකොට කොහොමද වෙන ප්‍රස්ථාර අනුක්‍රමණයේ ඍණ වෙනකොට මේ විදිහට ලියා ගන්න. ඊළඟට y සමානයි ඊළඟට ලියා ගන්න මේ විදිහට y සමානයි ඍණ x y සමානයි දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඍණ x y සමානයි ඍණ 3x y සමානයි ඍණ 3n 1x ඍණ 3n 1x ත්‍රිතයන්ගේ ප්‍රස්ථාර හැඳීම සඳහා පහත අගය වගු සම්පූර්ණ කරන්න. නෑ දැන් තේරෙනවා. නෑ අකුරු නේ ලොකෝට තේරෙන්නේ නෑ මේක තමයි. අගය වගු ඇඳ ගන්න පුතේ තුනක් අර වගේම xy ඍණ 3 බිඳුව ධන 3.
මම පුතේ එකක් කියලා දෙන්නම්. ඊට පස්සේ අනිත් ඒවා පුරවන්න. ඒකල ප්‍රස්තාරය අඳින්න. එකම කණ්ණායක තලයේ අඳින්නේ. පළවෙනි වගුව y සමානයි ඍණ 1. x වල ඍණ 3 ලියනවා. අතර y සමානයි ඍණ x කියන්නේ ඍණ 3යි. එතකොට එනවා ඍණ 3 වරක් ඍණ 3 කියන්නේ ධන 3යි. ඍණ ලකුණු දෙකක් එක ලං ගුණවුනොත් ධන වෙනවා. බිඳුව දැම්මොත් බිඳුවමයි y සමානයි ඍණ x x වලට ධන 3 ලියන්න. ඍණ වරක් ධන 3. ඒකට එනවා y සමානයි ඍණ 3යි. ඊළඟට ආදේශ කරලා බලන්න මෙන්න මේ උත්තරේ එන්න ඕන. x වලට ඍණ 1 දැම්මොත් y සමානයි ඍණ 3 ගුණ කිරීම ඍණ 1. ඍණ ගුණ වුණොත් ධන වෙනවා. ධන 3. බිඳුවේදී බිඳුවයි 1 දැම්මොත් ඍණ 3යි. මෙතන එනවා y සමානයි ඍණ 3න් 1යි x ඍණ 3න් 1 ගුණ කිරීම x වලට ඍණ 3 ලියන්නේ. ඍණ 1 වරක් ඍණ 3 කියන්නේ ධන 3යි. ධන 3 3ෙන් බෙදුවොත් 1යි. බිඳුවයි ධන 3 ආදේශ කරොත් ඒ ඍණ 1. ඔය විදිහට අගය වගේ මේ ටිකේ පුතේ ප්‍රස්තාර අර විදිහට පහේ කණ්ඩාංග තලයක් ඇඳලා මේ වගේ ප්‍රස්තාර එකම කණ්ඩාංග තලයේ අඳින්න ඇඳපුවාම ඔයාලගේ රේඛායි මෙන්න මේ අතට එයි. මෙහෙම එන්න ඕන රේඛා. ඉස්සල්ලාව අතට විරුද්ධ පැත්තට එයි. මැඩම් අර අන්තිම වගුවේ තියෙන ඉලක්කම් ටික කියන්නකෝ. ඍණ 3 බිඳුව ධන 3 1 බිඳුව ඍණ 1. y වලට එන්නේ හරි මැඩම්. එතකොට පුතේ අක්ෂර ඇඳලා මෙන්න මේ විදිහට එන්නේ ඒ රේඛා ඈ. අර විදිහටම අඳින්න කතර ඇඳලා යා කරන්න. එතකොට වෙනසක් වෙන්නේ ඉස්සල්ලාවේ අනිත් අර කණ්ඩාංග තලයේ පෙරස් දෙකේනේ. දැන් මේ විදිහට මේ වගේ මේ හැදෙන කෝණ ලකුණු කරන්ද මහා කෝණ බව පෙනේ. මහා කෝණය. x අක්ෂයත් එක්ක හදන කෝණය මහා කෝණ. ඒතර මේ මහා කෝණය හින්දා මේ අනුක්‍රමණය ඍණ. හැම එකෙම ඍණ ඇවිල්ලා තියෙන්නේ. අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයේ ධන දිශාවේ සමග සාධන කෝණය මහා කෝණයක් වේ. හරි ඒ ටික අඳින්න පුතේ ප්‍රස්තාර මේ බලලා අඳලා අනුක්‍රමණය ගැන ලියන්න ඕන. මේ කෝණ ටික ලකුණු කරන්න මහා කෝණ විදියට එකක් ඇඳලා ඒකේ සමීකරණය ලියන්න ඒ රේඛාව දිගේ. ඊළඟ එක ඇඳ ඒකේ සමීකරණය ලියලා ඉන්න. ඊළඟ එක ඇඳ සමීකරණය ලියලා එන්ට් එක අඳින්න පටන් ගන්න නැත්නම් මේ මාරු වෙයි රේඛා ටික. ඒකට පැහැදිලි වෙයි මේ x අක්ෂයත් එක්ක හැදෙන කෝණ මහා කෝණ. ඒ ආවේ අනුක්‍රමණය ඍණ හින්දානේ. එම් ඍණ හින්දා. හරි එහෙනම් මේ වදාළ පුතේ අභ්‍යාස තියෙනවා. අභ්‍යාස ටික කරන්න. කරලා සමිලි එවන්න උත්තර. ගෲප් එකට දාන්න. හා මැඩම්. අනිත් අයටත් කියන්න. හරි සියලු දෙනාම උත්තර එවන්න බැරි ඒවත් අහන්න. හරි එහෙනම් අදට පන්ති නතර කරනවා. ඔක්කොම සටහන් ලියාගත්තනේ නේද? හරි එහෙනම් ආයිබෝවන් සියලු දෙනාට. ආයිබෝවන් මැඩම්.